සඳහා අප රටේ පාසල් පද්ධතියට ජීව විද්‍යාව විෂයක් ලෙස හඳුන්වා දුන්නේ 1990 වර්ෂයේ සිටයි. ඉන් පෙර පැවති සත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව විෂයන් වෙනුවට මෙම විෂය හඳුන්වා දෙනු ලැබුවා. ජීව විද්‍යාව විෂය සඳහා නව විෂය නිර්දේශයක් 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙනවා. මෙම විෂය නිර්දේශය සඳහා ඒකක 10ක් අයත් වෙනවා. පළවන ඒකකයේ ජීව විද්‍යාව හැඳින්වීම. දෙවන ඒකකය ජීවයේ රසායනික හා සෛලීය පදනම. තුන්වන ඒකකය ජීවයේ පරිණාමය හා විවිධත්වය. හතරවන ඒකකය ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය. පස්වන ඒකකය සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය. හයවන ඒකකය ප්‍රවේණිය. හත්වන ඒකකය අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. අටවන ඒකකය පාරිසරික ජීව විද්‍යාව. නවවන ඒකකය ක්ෂුද්‍ර ජීව විද්‍යාව. දහවන ඒකකය ව්‍යවහාරික ජීව විද්‍යාව. මෙම ඒකක 10 අතුරෙන් 12 ශ්‍රේණියට පළවෙන ඒකකයේ සිට පස්වන ඒකකයේ පළමු කොටස දක්වා ඉගැන්වීමට නියමිතයි. 13 වන ශ්‍රේණිය සඳහා පස්වන ඒකකයේ දෙවන කොටසේ සිට 10 වන ඒකකය දක්වා ඉගැන්වීමට නියමිතයි. මෙම විෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය නිර්දේශයක්, ගුරු මාර්ගෝපදේශ, ප්‍රායෝගික අත්පොත් සහ එක් ඒකකය සඳහා සම්පත් පොත් හඳුන්වා දී තිබෙනවා. මෙම ග්‍රන්ථ ඔබට ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. ජීව විද්‍යාව විෂය හැඳින්වීම පිළිබඳව පරිවර්තන කටයුතු සඳහා මා විසින් මේ සාකච්ඡාව බී ගණේශදාස් මහත්මිය වෙත යොමු කරනවා. எமது நாட்டிலுள்ள பாடசாலைகளில் கல்வி பொதுத்தராதர பத்திர உயர்தரத்தில் உயிரியல் ஒரு பாடமாக 1998ஆம் ஆண்டில் அறிமுகப்படுத்தப்பட்டது. இது விலங்கியல், தாவரவியல் ஆகிய பாடங்களை இணைத்து அறிமுகப்படுத்தப்பட்ட ஒரு பாடமாகும். 2017ஆம் ஆண்டிலிருந்து உயிரியலுக்கு ஒரு புதிய பாடத்திட்டம் அறிமுகப்படுத்தப்பட்டு நடைமுறைப்படுத்தப்பட்டு வருகின்றது. இப்பாடத்திட்டத்தில் 10 அலகுகள் உள்ளன. அலகு 1 உயிரியலுக்கான அறிமுகம். அலகு 2 உயிரின் ரசாயன மற்றும் கல அடிப்படை. அலகு 3 அங்கிகளின் கூர்ப்பும் பல்வகமேயும். அலகு 4 தாவர அமைப்பும் தொழிலும். அலகு 5 விலங்கு அமைப்பும் தொழிலும். அலகு 6 பிறப்புரிமையியல். அலகு 7 மூலக்கூற்று உயிரியலும் மீளச்சேர்க்கைக்குரிய தொழில்நுட்பமும். அலகு 8 சுற்றாடல் உயிரியல். அலகு 9 நுண்ணுயிரினவியல். அலகு 10 பிரயோக உயிரியல். இந்த 10 அலகுகளில் அலகு 1 முதல் அலகு 5இன் முதலாவது பகுதி வரை தரம் 12லும், அலகு 5இன் 2வது பகுதி முதல் 10வது அலகு வரை தரம் 3லும் கற்பிக்கப்பட வேண்டும் என எதிர்பார்க்கப்படுகின்றது. உயிரியல் பாடத்துக்கான பாடத்திட்டம், ஆசிரியர் வழிகாட்டி, செயன்முறை கையேடு, வளநூல் என்பன தேசிய கல்வி நிர்வாகத்தின் இணையதளத்தில் இருந்து பதிவிறக்கம் செய்யப்படலாம். 2017ஆம் ஆண்டு அறிமுகப்படுத்தப்பட்ட இந்த புதிய பாடத்திட்டத்தின் முதலாவது பரீட்சை 2019ஆம் ஆண்டு நடாத்தப்பட்டது. திரு ஜசா சமரசிங்க, பிரதி பரீட்சைகள் ஆணையாளர், ஆய்வு அபிவிருத்தி பிரிவு, திருமதி எம் செந்தில்வதனி, உதவி பரீட்சை ஆணையாளர், பரீட்சை திணைக்களம் ஆகியோர் 2019ஆம் ஆண்டு பரீட்சையின் அவதானங்களையும் பொது அறிவுறுத்தல்களையும் வழங்குவார்கள். 2014 වර්ෂයේදී හඳුන්වා දෙන ලද විෂය නිර්දේශය සඳහා මුල්වරට අපොස උසස් පෙළ විභාගයක් පැවැත්වුණේ 2019 වර්ෂයේදී. එම විභාගය සඳහා පිළිතුරුපත් අයදුම්කරුවන්ගේ පිළිතුරු පිළිබඳ නිරීක්ෂණ හා ඉදිරියට අයදුම්කරුවන් සඳහා ප්‍රයෝජනවත් වෙන පොදු උපදෙස් පිළිබඳ සාකච්ඡා කිරීමට මා ආරාධනා කර සිටිනවා. විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ නියෝජ්‍ය කොමසාරිස් යසස් සමරසිංහ මහතාට හා විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එම් සෙන්තිල්වදනි මහත්මියට. හොඳයි යසස් මහත්මයාණෙනි, අපට පවසන්න පුළුවන්ද මෙම විභාගය සඳහා අයදුම්කරුවන් පිළිතුරු සැපයූ ආකාරය පිළිබඳව යමක්? බොහොම ස්තුතියි හරිනි. ඔබ කිව් කාරණයටම මම කැමතියි තවත් කරුණු කීපයක් එකතු කරමින් මේ ප්‍රවේශය ලබා ගන්න.
ඒක තමයි අපොස උසස් පෙළ විභාගය කියන්නේ ලංකාවේ අතිශය තරඟකාරී විභාගයක්. මේ විභාගය සඳහා පෙනී සිටින දරුවෝ අධික දරුවෝ මෙන්ම දෙමව්පියෝ හැමෝම ඉතාමත්ම සංවේදී වන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවල් වලදී ඉතාමත්ම අපි කල්පනාකාරීව කටයුතු කරන්නට ඕනේ. ඉතින් මම හිතන්නේ මෙවර විභාගයේදී අපි මේ කටයුතු ගැන විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් විභාග කොමසාරිස් ජෙනරාල් තුමන් මේ ඉතාමත්ම සංවේදීව මේ කාරණා ගැන කල්පනා කරනවා. ඉතින් ඔබට කියන්නට කැමති දරුවනේ පසුගිය වර්ෂයේ වගේම මෙවර විභාගයත් නව සහ පැරණි විෂය නිර්දේශ දෙකෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබ ඉතාමත්ම මේ ගැන සැලකිලිමත් වෙන්නටත් ඕනේ. මේ පසුගිය වර්ෂයේ විභාගයේ තොරතුරු අපි ඔබට ඉදිරිපත් කරන්න හදන්නෙත් සමහර වෙලාවට ගොඩ දෙනෙක් කතා කරනවා ජීව විද්‍යාව විෂය ටිකක් අමාරුයි, ඒකේ විෂය ගැඹුර අමාරුයි, ඒකක් ගන්න අමාරුයි, බී එකක් ගන්න අමාරුයි කියලා. ඉතින් මම හිතන්නේ අපි ඒව ගැන ඇත්තද මේ කියන කාරණා කියන එක ඉදිරිපත් කිරීමට තමයි අපි මේ සංඛ්‍යා ලේඛන පළමුවෙන් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මම කැමති පසුගිය වර්ෂයේ 2019 වර්ෂයේ ජීව විද්‍යාව විෂය සඳහා නව නිර්දේශයේ අයදුම්කරුවන් 20379 දෙනෙක් පෙනී සිටියා. එකම පැරණි නිර්දේශයේ 26067 දෙනෙක් පෙනී සිටියා. ඒතර එකතුව බලපුවාම 46446 දෙනෙක් මෙම විෂය සඳහා දරුවෝ අපේක්ෂකයන් ලෙස පෙනී හිටියා. ඔබ දන්නවද ඒ අපේක්ෂකයින්ගෙන් 3795 දෙනෙකුටම ඒ සාමාර්ථ තියෙනවා. ඉතින් ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 8.17. ඉතින් 8.17 කියන්නේ සාමාන්‍යයෙන් විද්‍යා විෂය ධාරාවේ එක විෂයක ලබා ගන්න පුළුවන් ඒ සාමාර්ථ සංඛ්‍යාවේ උපරිම අගයක්. ඒක අඩුවක් නොවන බව ඔබට තේරෙනවා. එකම බී සාමාර්ථත් 6302ක් අපේක්ෂකයන් ලබාගෙන තියෙනවා. ඒ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 13.57. ඉතින් මේ ඒ සහ බී සාමාර්ථ දෙක තියා බැලුවත් 122කට ආසන්න ප්‍රතිශතයකින් ලබාගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබට තේරෙනවා මේ ජීව විද්‍යා විෂය සඳහා කොච්චර විෂය කරුණු ගැඹුරු වුණත් දරුවන් මේ සඳහා ඉතා හොඳින් මුහුණ දීලා තියෙනවා පසුගිය වර්ෂවල. සී සාමාර්ථත් 14348 දෙනෙකු ලබාගෙන තියෙනවා අර 46446 දෙනෙක්ගෙන්. ඒ ප්‍රතිශතයක් හැටියට ගත්තත් 30.89. ඉතින් සමස්ත ඒ එස් සාමාර්ථ දිහා බැලුවත් 12271 දෙනෙක්. ඒ කියන්නේ 26.42ක ප්‍රතිශතයක්. බැලුවාම ABC සහ C සහ S සාමාර්ථ ලබාගත් ප්‍රතිශතය බැලුවත් 79.05. ඔබට තේරෙනවා මේ විෂය චුට්ටක් ගැඹුරු වුණත් සමත් වීම පසුගිය වර්ෂවල ඉතා හොඳින් වෙලා තියෙනවා. ඒ නිසා දරුවන්ට මේ සංඛ්‍යා ලේඛන අපි ඉදිරිපත් කරේ දරුවෝ බිය වෙනවා සමහර ලාවට මේ විෂය කරුණු ටිකක් ගැඹුරුයි. ඒ නිසා ඒකක් ගන්න පොඩක් අමාරුයි. නමුත් එහෙම වෙන්නේ නැහැ කියන එක ඔබට පැහැදිලි කරන්නයි මම මේ කරුණු ඔබට ඉදිරිපත් කරේ. මම හිතන්නේ හරිනේ ඔබට තේරෙනවා මේ සංඛ්‍යා ලේඛන ඇසුරෙන් කොච්චර මේ විෂයන් අපිට මේ දරුවන්ට ගොඩක් පහසු වෙනවද කියන්නේ. நன்றி. கல்வி பொதுத்தராதர பத்திர உயர்தர பரீட்சை என்பது மாணவர்கள் தாம் வாழ்நாளில் எதிர்நோக்கும் ஒரு சவால் மிக்க ஒரு முக்கிய பரீட்சையாக அமைகின்றது. இப்பரீட்சைக்கு வெற்றிகரமாக முகம் கொடுத்து சிறந்த பெறுபேறுகளை பெற்றுக்கொள்வதற்காக அவர்கள் தமது பாட விடயங்களை நன்கு கற்று தேர்ந்து பயிற்சிகளில் ஈடுபட்டு அப்பரீட்சைக்கு ஆயத்தமாக வேண்டியது அவசியமாக இருக்கின்றது. அதே போன்று பரீட்சையில் தமது பெறுபேறுகளை உயர்த்தி கொள்வதற்காக பரீட்சை எழுதும் தருணத்தில் மாணவர்களாகிய நீங்கள் கடைபிடிக்க வேண்டிய சில விடயங்களும் உள்ளன. அவை தொடர்பாக நாங்கள் இனி சுருக்கமாக கலந்துரையாடுவோம். கடந்த வருட உயிரியல் பாடத்திற்காக தோற்றிய புதிய பாடத்திட்டத்தின் கீழ் தோற்றிய பரீட்சார்த்திகளின் எண்ணிக்கை
20,379 ஆகும். பழைய பாடத்திட்டத்தின் கீழ் தோற்றிய மாணவர்களின் எண்ணிக்கை 26,067 ஆகும். ஒட்டுமொத்தமாக இரு பாடத்திட்டத்தின் கீழும் 46,446 மாணவர்கள் உயிரியல் பாடத்திற்கு தோற்றியுள்ளனர். இவர்களுள் இரு பாடத்திட்டத்தின் கீழும் 8.17% மாணவர்கள் ஏதர சித்திகளையும் 13.57% மாணவர்கள் பி தர சித்திகளையும் 30.89% மாணவர்கள் சி தர சித்திகளையும் 26.42% மாணவர்கள் எஸ் தர சித்திகளையும் பெற்றுள்ளனர். அதன்படி பார்க்கும் போது 79.05% மாணவர்கள் கடந்த வருடம் உயிரியல் பரீட்சைக்கு தோற்றி සිත්ති பெற்றுள்ளனர். හොඳයි මම ඊළඟට විමසන්න කැමති මෙම විෂයේ සඳහා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය හා ප්‍රශ්න තෝරා ගන්න ආකාරය පිළිබඳව ඔබට යමක් ප්‍රකාශ කළ හැකිද කියලා. හරිනි ඇහුව ප්‍රශ්නේ ඊටම වටිනවා. මොකද දරුවන්ට මේ වෙලාවේ දෙන්න ඕනේ වටිනා උපදේශයක් තමයි ඔබ ප්‍රශ්නෙන් මතු කරේ. ඒ නිසා මම හිතන්නේ අපි ඒ ගැන කතා කරොත් විශේෂයෙන්ම මෙවර නව නිර්දේශය යටතේ පළමු වරට පෙනී සිටින දරුවෝන් විශේෂයෙන් දෙවන සහ පැරණි නිර්දේශය යටතේ පෙනී සිටින දරුවෝ නම් මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා. නමුත් පළවෙනි වරට පෙනී සිටින දරුවන් වෙනුවෙන් මම ඉතාමත්ම කෙටියෙන් මේ ව්‍යුහය ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ගැන ඔබට දරුවන්ට සඳහන් කරන්න කැමතියි. මේ ජීව විද්‍යාව විෂයේ 1 සහ 2 පත්‍ර කියන පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. එක පත්‍රයේ සඳහා බහුවර්ණ 50ක් ලැබෙනවා. ඒ බහුවර්ණ 50 සඳහා පැය 2ක කාලයක් තියෙනවා පිළිතුරු සපයන්න. එකම දෙක පත්‍රයේ සඳහා පැය 3ක කාලයක් තියෙනවා. ඒ දෙක පත්‍රය විශේෂයෙන් විභගත A කොටස සහ B කොටස කියන කොටස් දෙකකින් සමන්විතයි. A කොටස විභගත රචනා 4කින් සමන්විත වෙනවා. B කොටස රචනා වර්ගයේ ප්‍රශ්න 6කින් සමන්විත වෙනවා. ඉතින් මේ ව්‍යුහය බොහෝ දරුවෝ දන්නවා. නමුත් ඔබට යම් මේ ඉදිරි වැඩසටහන කරගෙන යාමේදී මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ගැන ඔබට අවබෝධයක් තබා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා මම කැමති එකම දරුවෝ කොහොමද මේ ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දෙන්නේ කියන එක අපට කෙටියෙන් පැහැදිලි කරා ගන්න. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ වර්තමානයේ ඔබට ප්‍රශ්න පත්‍ර පැය 3ක ප්‍රශ්න පත්‍ර සඳහා විනාඩි 10ක කියවීම් කාලයක් ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් මේ කාලය තුල කොහොමද උපරිම තත්ත්වයෙන් උපරිම ඵල නෙලා ගන්න කියන එක ඔබට පැහැදිලි කරලා දෙන්න මම කැමතියි. ඒ නිසා මම හිතන්නේ ඔබට කියනවා නම් ව්‍යුහගත විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රය දිහා බලුවාම මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහා ඒකේ තෝරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් නිශ්චිත ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ ප්‍රශ්න 50ට ඔබ පිළිතුරු සපයන්නට ඕනේ. දෙක පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ 4ටම ඔබ පිළිතුරු සපයන්නට ඕනේ. ඒ නිසා ඔබ කියවීම් කාලේ මේ ප්‍රශ්න තෝරා ගැනීම කියන කාරණේ සිදු වෙන්නේ රචනාමය ප්‍රශ්න පත්‍රයේ සඳහා පමණයි. එතකොට ඔබට රචනා ප්‍රශ්න 6ක් ලබා දෙනවා. ඒකෙන් 4ක් සඳහා ඔබ පිළිතුරු සපයන්නට ඕනේ. ඉතින් ඒ 4 කොයි ආකාරයෙන්ද තෝරා ගන්නේ කියන එක තමයි මං හිතන්නේ අපි ඉතාමත්ම වැදගත් කාරණේ. මොකද බොහෝ දරුවෝ මේ අපි ලබා දීලා තියෙන මේ අමතර කියවීම් කාලේ නැත්තම් රීඩින් ටයිම් එක නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඊටාම මේ ගැන ඔබ විශේෂයෙන් කල්පනා කරොත් මේ විනාඩි 10ක කාලය තුල අපි කොහොමද මේ සඳහා මේ කාලය පාවිච්චි කරන්න කියන එක. මොකද මට මතකයි දැන් වර්තමාන විභාග කොමසාරි ජෙනරාල්තුමා පැමිණියාට පස්සේ තමයි මේ කාලය ඔබට මේ අමතර කාලේ
සඳහා අමතර කාලය ලබා දීම කියන එක මේ හඳුන්වා දුන්නේ. ඉතින් මම හිතනවා ඒක ලොකු ඉතාමත්ම වටිනා දෙයක්. විශේෂයෙන් මට මතකයි අපිත් විභාගයේ ලියන අවස්ථාවකදී පවා ප්‍රශ්න තෝරා ගැනීමේදී යම් ගැටලු වලට අපි මුහුණ පෑවා. නමුත් අද වර්තමානයේ ඉන්න දරුවන්ට ඒ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද අමතර විනාඩි 10 කියන කාලය අමතරම කාලයක්. ඉතින් ඒ කාලය තුල ඔබ ප්‍රශ්න තෝරාගන්නේ කොහොමද කියන එක ඉතාමත්ම කල්පනාකාරී වෙන්නට ඕනේ. මොකද සමහර ලාවට ගොඩක් දරුවෝ අපි දැකලා තියෙනවා ඔබ ගෙදරදී සූදානම් වෙලා එන ප්‍රශ්නයම ගෙදරදී අපි කල්පනා කරලා එන ප්‍රශ්නයම මේ ඒ දැක්ක ගමන්ම ඒ ප්‍රශ්නේ ඔබ දැක්ක ගමන්ම සමහර ලාවට ඒව තෝරාගෙන ලියා ගන්න හදනවා. නමුත් ඒක එච්චර මේ සමහර ලාවට වැදගත් වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නයට උත්තරේ ලියාගෙන යන වෙලාවේදී ඔබ හඳුනා ගන්නවා මේ ප්‍රශ්නේ සමහර කොටස් අපිට අමාරුයි කියලා. දරුවන්ට අමාරුයි කියලා. එතෙන්දී ආයේ ඒ ප්‍රශ්නේ කපලා වෙන ප්‍රශ්නයක් පටන් ගන්නවා. ඉතින් මේක නැති කරගන්න මේ කාලේ අපතේ යාම මේක නැති කරගන්න තමයි මේ විනාඩි 10 කාලේ ඔබට දීලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ හොඳින් කියවන්න. ඒ විශේෂයෙන්ම රචනා ඔබ මේ විනාඩි 10ක කාලේ මේ අමතර කාලේ පාවිච්චි කරන්න එපා බහුවර්ණ ප්‍රශ්න කියවන්න. ව්‍යුහගත රචනා ප්‍රශ්න කියවන්න බෑ. ඒවා අනිවාර්ය ප්‍රශ්න. ඒවා නෙමේ රචනා ප්‍රශ්න සඳහා පමණයි මේ කාලය යොදා ගන්නට ඕනේ. මේ අමතර කාලේ. ඒතර මේ කාලයේදී ඔබ ඊ타මත්ම කල්පනා කරමින් ප්‍රශ්නයට කොටස ඔබ හොඳින් කියවන්න. කියවලා ඔබට යමක් මේ ප්‍රශ්නෙට හොඳම පිළිතුරු ලියන්න පුළුවන්ද කියන එක එකින් එක කල්පනා කරන්න. බලන්න. බලලා ඉවර වෙලා වඩාත්ම හොඳින් ලියන්න පුළුවන් ප්‍රශ්න 4 තෝරා ගැනීම තමයි ඔබ විසින් කළ යුත්තේ. මේක ඊටාම වැදගත්. මොකද මේ කාරණේ තුල අපි වර්තමානයේ දකිනවා දරුවෝ ඊටාම හොඳින් ප්‍රශ්න තෝරාගෙන හොඳට පිළිතුරු ගලපගෙන ලියා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ ඊටාම වැදගත් මේ කාරණේ කියන එක තමයි මතක් කරන්න ඕනේ. உயிரியல் பாட வினாபத்திரத்தின் கட்டமைப்பை நோக்கும் போது அது 2 பத்திரங்களை கொண்டது. பத்திரம் 1 50 பல்தேர்வு வினாக்கள் காணப்படும். அவை அனைத்தையும் மாணவர்கள் கட்டாயமாக செய்தல் வேண்டும். இதற்காக ஒதுக்கப்பட்டுள்ள நேரம் 2 மணித்தியாலங்கள் ஆகும். அதே போன்று பத்திரம் 2 பகுதி A பகுதி B என 2 பகுதிகளை கொண்டது. அதில் பகுதி Aயில் காணப்படுகின்ற 4 கட்டமைப்பு வகை வினாக்களும் மாணவர்களால் கட்டாயமாக செய்யப்படல் வேண்டும். பகுதி Bயில் காணப்படுகின்ற கட்டுரை வினாக்கள் 6இல் 4 வினாக்களை தெரிவு செய்து மாணவர்கள் அதற்கு விடையளிக்க வேண்டும். இதன்படி பத்திரம் 2ற்கு 3 மணித்தியாலங்கள் ஒதுக்கப்பட்டுள்ளன. இதற்கு மேலதிகமாக 10 நிமிட வாசிப்பு நேரமும் கொடுக்கப்பட்டுள்ளது. இந்த 10 நிமிட வாசிப்பு நேரம் கொடுக்கப்படுவதற்கான முக்கியமான காரணம் நீங்கள் தெரிவு செய்யும் அதாவது 6 வினாக்களில் 4 வினாக்களை தெரிவு செய்வதற்காக இந்த 10 நிமிட வாசிப்பு நேரம் வழங்கப்படுகின்றது. இந்த 10 நிமிடத்தையும் அதன் பொருட்டே நீங்கள் செலவழிக்க வேண்டும் என எதிர்பார்க்கப்படுகிறது. ஏனெனில் நீங்கள் வினாக்களை நன்கு வாசித்து உங்களுக்கு மிகவும் இயலுமான வினாக்களை, அதாவது மிகவும் சிறப்பாக விடையளிக்கக்கூடிய வினாக்கள் என நீங்கள் எண்ணுகின்ற வினாக்களை தெரிவு செய்வது என்பது மிக முக்கியமான ஒரு விடயம். ஏனெனில் வீட்டிற்கு சென்ற பிறகு நான் இந்த வினாவை விடுத்து நான் இந்த வினாவை தெரிவு செய்திருந்தால் இன்னும் சிறப்பாக விடையளிக்க முடிந்திருக்குமே என கவலைப்பட வேண்டிய அவசியம் இருக்காது. ஆகவே வினாவை நன்கு தெளிவாக வினாக்கள் ஒவ்வொன்றையும் தெளிவாக வாசித்து உங்களுக்கு விடையளிக்க இலகுவான வினாக்களை தெரிவு செய்து அதற்கு செம்மையாக விடையளித்தல் வேண்டும். இதன் போது நீங்கள் முக்கியமான ஒரு விடயத்தை கவனத்திற்கொள்ள வேண்டும். உங்களுக்கு விருப்பமான பகுதிகள் இருக்கலாம். அந்த விருப்பமான பகுதிகளில் வரும் வினாக்களையே நான் செய்வேன் என எண்ணிக்கொண்டும் நீங்கள் பரீட்சைக்கு செல்லலாம். அது சிறந்தது. ஆயினும் அங்கு சென்றதன் பிறகு அந்த பகுதியில் கேட்கப்பட்டுள்ள வினாக்கள் சிலவேளை அந்த கேட்கப்பட்டுள்ள விதத்திற்கேற்ப உங்களுக்கு விடையளிக்க முடியாதிருந்தால் நீங்கள் அவ்வகையான வினாக்களை தெரிவு செய்வது அந்த சந்தர்ப்பத்தில் பொருத்தமானதாக இருக்காது. அதையும் நீங்கள் கவனத்தில் எடுத்துக்கொள்ள வேண்டும். පිළිතුරු සැපීමේදී අයදුම්කරුවන් දක්වන පොදු දුර්වලතා අඩුපාඩු පිළිබඳව ඔබ යමක් සඳහන් කළොත් ඒ අපේ සිසු දරුවන්ට බොහෝ ප්‍රයෝජනවත් වේවි.
පසුගිය විභාගවලදීත් අපි විශේෂයෙන්ම පරීක්ෂණ හා සංවර්ධන ශාඛාව හැටියටත් විවිධ විශ්ලේෂණ වාර්තා අපි සකස් කරනවා. ඒ හැම අවස්ථාවකදීම අපි දැක්ක එක තමයි දරුවෝ උත්තර ලියන්න ගියාම කොච්චර දැනුමක් ඔවුන් මේ විභාගය සඳහා රැගෙන ආවත් අවසානයේදී ඉතාමත්ම කුඩා දුර්වලතා පොඩි දුර්වලතා හේතු කොටගෙන සම්පූර්ණ විභාගයේම ඔවුන් ගැටලුවක් කරගන්නවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ ගැටලු ටික අපි හඳුනාගත්තොත් ඉතාම වටිනවා. දැන් ඒ නිසා අපි මම කෙටියෙන් කියන්න කැමතියි දරුවෝ විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සඳහාත් ලියන කොටත් ඒක අනිවාර්ය ප්‍රශ්න 50ක් තියෙන. හැබැයි ඔබ ලියන හැම අවස්ථාවකදීම මෙන්න මේ කාරණා කීපය ඔබට මතක් කරන්න කැමතියි. සෑම බහුවර්ණ ප්‍රශ්නයක්ම ඉතාම හොඳින් කියවන්න ඕනේ. ඒකේ අවසානයේ කියවිලා තියෙන වචනේ පවා සමහරවිට කළු අකුරෙන් මුද්‍රිත වචන පවා ඉතා හොඳින් කියවන්න ඕන. ඒව නොකියුවාම ඒව හරියට ග්‍රහණය කරගත්තේ නැතු වුනහම සපේන පිළිතුර වැරදි වෙනවා. ඉතින් ඒව ගැන අවධානය යොමු කරන්න. ඊළඟට වැදගත්ම කාරණයක් මට හිතෙනවා මේ සමහර ප්‍රශ්නවල දරුවෝ සමහර පොඩි අමාරු තැන් මතු වුනහම දරුවෝ ඒ තුල රැඳී සිටිනවා. රැඳී සිටලා කාලේ නාස්ති කරගන්නවා. එහෙම වෙන්න එපා. ඒ ප්‍රශ්නේ අමාරු නම් ඊළඟ ප්‍රශ්නෙට යන්න. හැබැයි හැම වෙලාවෙම ඊළඟ එහෙම ප්‍රශ්නයට යන්න අමාරු වෙන හැම අවස්ථාවකදීම ඊළඟ ප්‍රශ්නේ තෝරාගෙන පිළිතුරු සපයන්න. ඉතින් ඊළඟට මතක් කරන්න ඕන එකක් තමයි ඔබ පිළිතුරු සපයන හැම සපයන ප්‍රශ්නයකම පිළිතුර ඔබගේ ආන්සර් ෂීට් එකට නැත්නම් පිළිතුරු පත්‍රයට යොමු ඒ වෙලාවෙම ඇතුළත් කරගන්න. එහෙම නොවුනොත් පසුව ඉදිරිපත් කරන්න පසුව ඇතුළත් කරන්න හිටියාම ගැටලුවක් වෙන්න පුළුවන්. සමහරවිට ඕඩර් එක වෙනස් වෙන්න පුළුවන්. සමහරලාවට වැරදි පිළිතුරක් ඇතුළත් වෙන්න පුළුවන් අර පිළිතුරු පත්‍රය සඳහා. ඒ නිසා මම හිතන්නේ ඔබ පිළිතුරු සපයන අවස්ථාවේම පිළිතුරු පත්‍රය සඳහා ඒ පිළිතුර ඇතුළත් කරනවා නම් වඩා හොඳයි. එහෙම බැරි වෙලාවත් එහෙම අමාරු වෙන සිසුන් සඳහා මම කියන්න කැමතියි ඔබ සමහරලාවට යම් ප්‍රශ්නයකට උත්තරේ දන්නේ නැත්නම් පිළිතුර දන්නේ නැත්නම් ඒක ඒ ප්‍රශ්نين අයින් වෙලා ඊළඟ ප්‍රශ්නේ තෝරගන්න වෙලාවේදී ඊළඟ ප්‍රශ්නෙට යන වෙලාවේදී අර පැන්සලකින් හොරි පිළිතුරු ඒ ප්‍රශ්න පත්‍රයේ ලකුණක් යොදා ගන්න ඒකම පිළිතුරු පත්‍රයටත් යොදා ගන්න. මේක මම කියන්නේ අර මේ අවසානයේ පිළිතුරු පත්‍රයට මේ පිළිතුරු අරන් යන සිසුන් සඳහා. නමුත් ඒක අපි අනුමත කරන්නේ නැහැ. වඩා හොඳ වෙන්නේ පිළිතුරු ලිව්වහම පිළිතුරු පත්‍රයට පිළිතුර අරන් යන එක. ඒකම කරන්න කැමති රචනා ප්‍රශ්න පත්‍රයේ හරිනි විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා මේ ඉතාමත්ම පොඩි අඩුපාඩුකම් හේතු කරගෙන විශාල ලකුණු ප්‍රමාණයක් දරුවෝ නැති කරගන්නවා. ඉතින් මම හිතන්නේ මේවා අපි කතා කරොත් වඩා හොඳයි. මේ විශේෂයෙන්ම සමහරු අපි පිළිතුරු ලියනකොට හැම වෙලාවකම ප්‍රශ්න අංක යොදාගන්නේ නැහැ. සමහරවිට ප්‍රශ්න අංකේ නොයදා පිළිතුරු ලියනවා. සමහර කොටස් තියෙනවා පිළිතුරු ඒ වෙලාවේ මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. තව පසුව මතක් වෙන්න පුළුවන් ඒ පිළිතුරක්. තව කාලය යද්දි. නමුත් ඒ වෙලාවේ සමහරවිට ඉඩ තියාගෙන ඒ පිළිතුරට ගැලපෙන්න ඕනේ තව ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නම් ඒ ඉඩ ප්‍රමාණය තියලා තමයි ඊළඟ ප්‍රශ්නේ අංකය යොදලා පිළිතුරු ලියන්නට ඕනේ. එහෙම නැතුව ගියොත් අර තමට මතක් වෙන වෙලාවේ පිළිතුරට ලියා ගන්න ඉඩකඩ මදි වෙනවා. ඒ නිසා ඒක ඒ වගේ ගැටලුකාරී වෙන්න පුළුවන්. අනිත් එක තමයි සමහර ශිෂ්‍යයෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, අපේක්ෂකයෝ ප්‍රශ්නෙට හොඳින් තේරුම් ගන්නේ නැතුව අදාළ නැති උත්තර සපයනවා. ඉතින් මෙන්න මේ වයින් කාලය අපත යනවා. ඉතින් හොඳටම ඔබ තේරුම් ගන්නට ඕනේ. තේරුම් අරගෙන දරුවෝ තේරුම් අරගෙන ප්‍රශ්නේ ඉතා හොඳින් ග්‍රහණය කරගෙන ඒකේ තියෙන නැත්තම් ඇත්තටම අවසාන ක්‍රියාවෙන් සමහරලාවට තියෙනවා පැහැදිලි කරන්න කියලා තියෙනවා. එහෙම නැත්තම් සාකච්ඡා කරන්න කියලා කියනවා. එහෙම නැත්තම් විස්තර කරන්න කියලා තියෙනවා. මෙන්න මේ කරුණු හරියාකාරයෙන්ම අවබෝධ කරගන්නට ඕනේ. ඒ අවබෝධ කරගෙන ඊට ගැළපෙන පිළිතුර සම්පාදනය කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. දරුවෝ අන්නේ කාරණේ නොකරන අවස්ථා අපි දැකලා තියෙනවා. සාකච්ඡා කරන්න ගියාම කරුණු ටිකක් කියනවා.
පැහැදිලි කරන්න කිව්වහම කරුණු ටිකක් කියලා නිකන් ඉන්න. එහෙම නෙමෙයි. පැහැදිලි කිරීමක් වෙන්න ඕනේ. විස්තර කිරීමක් වෙන්න ඕනේ. ඉතින් ඒ කාරණා ටික ගලප ගන්න ඕනේ කියන එක මතක් කරන්න කැමතියි දරුවන්ට. ඒකම ලියන්න හදනවා අතිරේක ප්‍රශ්න. ඔබට දීලා තියෙන දරුවනේ අදාළ කාලය ඒ ප්‍රශ්න 4 සඳහායි කාලය දීලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්න වැඩිපුර ප්‍රශ්න ලිව්වා කියලා වැඩිපුර ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාලය ඔබට දීලා තියෙන කාලේ අද ප්‍රශ්න වඩාත්ම සුදුසු ප්‍රශ්න 4 සඳහා යොදා ගන්න කියන එක මම දරුවන්ට කියන්න කැමතියි. ඒකම හැමතිස්සෙම ප්‍රශ්නයක් ආරම්භ කරනකොට නව පිටුවකින් පටන් ගන්න. අර පිටුවක් අවසානයේ ඉඳ තිබුණා කියලා එතනින් අලුත් ප්‍රශ්න අංකය දාලා පටන් ගන්න හොඳ නැහැ. නව පිටුවකින් ප්‍රශ්නේ ආරම්භ කරන්න ඒකත් වැදගත් කාරණයක්. ඊළඟට අණු කොටස් වල අංක යොදනකොට ඒ හැම එකක්ම අනිවාර්යයෙන්ම ඒව ඇතුළත් වෙන පරිදි ඇතුළත් කරන්න. ඊළඟ පිටු අංක ඇතුළත් කිරීම, මුල් පිටුවට කොච්චර පිටු ගාණක් ඔබ ලිව්වද කියන එක ඇතුළත් කිරීම, මේවා සියල්ලම අත්‍යවශ්‍යයි පිළිතුරු විශේෂයෙන්ම රචනාමය ප්‍රශ්නයකට උත්තර ලියන වෙලාවකදී. ඒකම අත්තකුරු. අත්තකුරු දරුවනේ අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම ලස්සන මුතු ඇට වගේ අත්තකුරු අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලි අත්තකුරු. ඔබ පැහැදිලි අත්තකුරු නොලිව්වොත් ඔබට ලකුණු අහිමි වීමේ සම්භාවිතාව වැඩිපුර තියෙනවා. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා මම දරුවන්ට කියන්න කැමතියි. මේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම කියන එක ඊටාම වැදගත් කාරණයක් කියන එක මතක් කරනවා මේ අවස්ථාවේ. ஆம் மாணவர்களே, உங்களுக்கு உயிரியல் பாட விடயங்கள் தொடர்பாக போதுமான விளக்கமும் அறிவும் இருப்பினும் கூட சில சந்தர்ப்பங்களில் பரீட்சை எழுதும் தருணத்தில் நீங்கள் விடும் சிறு தவறுகள் காரணமாக உங்களுக்கு புள்ளி இழப்புகள் ஏற்படலாம். அவற்றை பார்க்கும் போது பத்திரம் ஒன்றிற்கு நீங்கள் விடையளிக்கும் போது இடைநடுவில் கடினமான வினாக்கள் உங்களுக்கு செய்வதற்கு கடினமான வினாக்கள் காணப்படுமாயின் அதற்கு அதிக நேரத்தை செலவிடாமல் அதற்கு அடுத்தடுத்த வினாக்களை செய்து கொண்டு போவது சிறந்ததாக இருக்கும். கடைசியாக நீங்கள் மீண்டும் இடைநடுவில் விட்ட வினாக்களுக்கான விடைகளை தெரிவு செய்து கொள்ளலாம். இதன் போது நீங்கள் ஒவ்வொரு வினாவுக்கும் விடையை தெரிவு செய்ததன் பின்னர் உடனேயே விடைத்தாளிற்கு மாற்றிக்கொள்வது மிகவும் பொருத்தமானதாக இருக்கும். கடைசி நேரத்தில் நீங்கள் விடைத்தாளிற்கு மாற்றும் போது வினா இலக்கங்களை மாறி பதிவு செய்வதற்கான வாய்ப்புகள் ஏற்படும். இதனால் உங்களுக்கு புள்ளி இழப்புகள் ஏற்படக்கூடிய சந்தர்ப்பம் உண்டு. அடுத்ததாக தடித்த எழுத்துக்களில் சில சொற்கள் தரப்பட்டிருக்கும் சில வினாக்களில் அவற்றை மிகவும் கவனமாக அவதானித்து அதற்கேற்றவாறு விடையெழுதுதலும் முக்கியமாக அமைகின்றது. பத்திரம் 2 கவனிக்கும் போது அதில் வினாக்களின் வினையடிகளை நீங்கள் சற்று கவனமாக வாசித்து விளங்கிக் கொள்ளுதல் வேண்டும். அதாவது ஒவ்வொரு வினாக்களும் ஒவ்வொரு விதமாக முடிவடைந்திருக்கும். விளக்குக, சுருக்கமாக விளக்குக, விவரிக்குக, தருக, குறிப்பிடுக, இவ்வாறு உங்களுக்கு தரப்பட்டிருக்கும். ஆகவே குறிப்பிடுக என கேட்கப்பட்டிருந்தால் குறிப்பிடுதலை மட்டுமே செய்தல் வேண்டும். விளக்க போகக்கூடாது. அதே போல உங்களுக்கு என்ன கேட்டிருக்கின்றதோ அதை மட்டுமே நீங்கள் விடையாக எழுத வேண்டும். உங்களுக்கு தெரியும் என்பதற்காக உங்களுக்கு தெரிந்த அனைத்து விடயங்களையும் எழுத செல்வீர்களானால் உங்களுக்கு அடுத்தடுத்த வினாக்களுக்கு விடையளிப்பதற்கு தேவையான நேரம் இல்லாமல் போகும். அதே போன்று நீங்கள் ஒவ்வொரு வினாவுக்கும் விடையளிக்கும் போது உங்களது வினாவிற்கான இலக்கத்தை தெளிவாக குறிப்பிட்டு விடையெழுதுதல் வேண்டும். ஒவ்வொரு வினாவுக்கும் புதிய பக்கங்களை பயன்படுத்துதல் பொருத்தமானதாக இருக்கும். இவற்றை நீங்கள் மிகவும் கவனமாக கையாண்டு விடையெழுதுவீர்களானால் உங்களுக்கு கூடிய அளவு புள்ளிகளை பெற்றுக்கொள்ளக்கூடியதாக இருக்கும். පර්යේෂණ ශාඛාවෙන් පිළිතුරු සැපයීම සම්බන්ධව හෙළි කරගත් තොරතුරු පිළිබඳවත් අපට යමක් පවසන්න. ඔව් හරිනේ. මම හිතන්නේ තවත් වැදගත් කාරණයක් ඔබ ඉදිරිපත් කරේ. පර්යේෂණ සංවර්ධන ශාඛාව මේ ප්‍රශ්නපත්‍රයක් ඉවරුණු වහාම නැත්නම් විභාගය ඉවරුණු වහාම ඒකේ විශ්ලේෂණ කටයුතු සිදු කරනවා. ඒ විශ්ලේෂණ කටයුතු වලින් ලබා ගන්නා දත්ත ඇතුළෙන් තමයි ඊළඟට වෙනත් ඉදිරි කටයුතු වලදී අපි භාවිතා කරන්නේ උපයෝග කර ගන්නවා විවිධ කටයුතු සඳහා. ඉතින් මේ උදාහරණයක් හැටියට මේ ඔබට දිස්වෙන මේ ප්‍රස්තාරයෙන් අපි පෙන්눔 කරන්නේ පසුගිය වර්ෂය තුල ජීව විද්‍යා විෂයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එක් ළමුන් සඳහා පහසුතාව
කොච්චර ප්‍රමාණයකින් තියෙනවද කියන එක. ඊටාම වැදගත්. සමහර ඔබට පේනේවි වැඩිම පහසුතාවයක් තියෙන පළවෙනි ප්‍රශ්නය 0.98ක පහසුතාවයක් පෙන්වනවා. ඒ කියන්නේ 98 දෙනෙකුට මේ ප්‍රශ්නේ ඉතාම පහසු වෙලා තියෙනවා. ඒකම 36 වෙනි ප්‍රශ්නය ඔබ බැලුවොත් එහෙම පහසුතාවයේ ඉතාමත්ම අඩු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ගොඩාක් අඩුම පහසුතාවය වෙලා තියෙන්නේ ඒ 36 වෙනි ප්‍රශ්නේ. ඊළඟ මේ වගේ ප්‍රස්තාර තියෙනවා. තවත් අපිට ඔබට දක්නට ලැබෙනවා තව ඔබට පෙන්눔 කරනවා මේ ප්‍රස්තාරයක්. ඒ ප්‍රස්තාරෙනුත් පෙන්눔 කරන්නේ අපි එක ශිෂ්‍යයන් මේ ප්‍රශ්න තෝරා ගන්න ආකාරය පිළිබඳව. දැන් උදාහරණයක් ඇටියට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සඳහායි මේ තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස ව්‍යුහගත රචනාමේ ප්‍රශ්නයක් කියලා අපි කලින් කිව්වා. ව්‍යුහගත රචනාවල තෝරා ගැනීමක් නැහැ. ඒ නිසා ඔබට පෙනේවි ප්‍රස්තාරයේ ඉහළටම මේ වම් අත පැත්තේ ප්‍රස්තාරය පළමුවෙන් බලන්න. ඒ ප්‍රස්තාරයේ ඉහළම තියෙනවා 1 2 3 4 ප්‍රශ්න. ඒකට හේතුව ළමයි වැඩි ප්‍රමාණයක් කියන්නේ තෝරා ගැනීමක් නැහැ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම පිළිතුරු සපයන්නට ඕනේ. ඊළඟ 5 7 8 9 10 ආදී ප්‍රශ්නවල තමයි ප්‍රශ්න තෝරා ගැනීම සිදු කරන්නේ. ඔබට තේරෙනවා එක එක ප්‍රතිශතයන් තියෙනවා මේ ප්‍රශ්න තෝරාගත් ආකාරය පිළිබඳව. ඉතින් ඒ ඊළඟ ප්‍රස්තාරයෙන් අපි පෙන්වුම් කරන්නේ ඒ තෝරාගත් ප්‍රශ්නවල කොච්චර ප්‍රමාණයක් ලකුණු අතර ළමුන් සිටියද කියන එක. 0.25 අතර ප්‍රමාණය කොහොමද? 36 50 අතර කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? ආදී වශයෙන් ඒ ප්‍රස්තාර වලින් පෙන්눔 කරනවා මේ ප්‍රතිශතයන්. නමුත් මේ කාරණේ ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ අපි මේ තව නොයෙකුත් ප්‍රස්තාර වර්ග අපි සකස් කරනවා විභාගයක් ඉවරුනහම මේ ප්‍රස්තාර වලින් අපි ඔබට කියන්නේ විවිධ මේ ඉදිරි කටයුතු වලදී මේ ඊළඟ ප්‍රශ්න පත්‍රය හෝ වෙනත් කටයුතු වලදී මේ ප්‍රස්තාර භාවිතයෙන් අපි මේ විශ්ලේෂණය වාර්තා භාවිතයෙන් විවිධ තොරතුරු ලබා ගන්නවා. ඉතින් මේවා ඊටාම වැදගත් වෙනවා. ඔබටත් වැඩිදුරටත් මේ ප්‍රස්තාර ඔබට ලබා ගන්නට අවශ්‍ය නම් අපි වෙබ් අඩවියට යන්න. වෙබ් අඩවිය donets.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන මේ පහුගිය ප්‍රශ්න පත්‍රවල තොරතුරු ඔබට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒකෙන් ඔබට ඉදිරි මේ විභාගය සඳහා සූදානම් වීමේ පෙර சூதானமாக ඇති කරගන්න පහසු වෙනවා. எமது இலங்கை பரீட்சை திணைக்களத்தின் ஆய்வு அபிவிருத்தி கிளையினால் கடந்த வருட உயர்தர பரீட்சையின் பின்பு செய்யப்பட்ட பகுப்பாய்வின்படி இங்கு வரைவில் உயிரியல் பாடம் பத்திரம் 1ற்கு மாணவர்கள் விடையளித்த விதம் தொடர்பாக காட்டப்படுகின்றது. இங்கு இலகுச் சுட்டிகளின் மூலமே இந்த விபரம் உங்களுக்கு தரப்படுகின்றது. முதலாம் வினாவிற்குரிய இலகுச் சுட்டி 0.98 ஆக வரைவில் காட்டப்படுகிறது. இதன் அர்த்தம் அந்த முதலாவது வினாவிற்கு விடையளித்த மாணவர்களில் 98% மாணவர்கள் சரியாக அவ்வினாவிற்கு விடையளித்துள்ளனர் என்பதாகும். ஆகவே இது இலகுத்தன்மை கூடிய ஒரு வினாவாக காணப்படுகின்றது. அதன்படி 16ஆம் வினா கடினத்தன்மை கூடிய ஒரு வினாவாக காணப்படுகின்றது. ஏனெனில் அதன் இலகுச் சுட்டி பெருமானம் மிகவும் குறைந்தளவாக காணப்படுகின்றது. அதே போன்று இங்கு தரப்பட்டுள்ள 2 வரைவுகளில் முதலாவது வரைவில் மாணவர்கள் வினாக்களை தெரிவு செய்த சதவீதம் காட்டப்படுகின்றது. ஆயினும் இங்கு முதல் 4 வினாக்களும் கட்டாயமான வினாக்களாகும். அதாவது மாணவர்கள் கட்டாயமாக தெரிவு செய்ய வேண்டிய வினாக்களாகும். அதிலும் கூட 2% மாணவர்கள் எந்த ஒரு விடையும் அவற்றுக்கு அளிக்காமல் இருப்பதை நாங்கள் இந்த வரைவில் மூலம் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இதன்படி பார்க்கும் போது பகுதி பியில் கூடுதலான மாணவர்கள் 5ஆம் வினாவையே தெரிவு செய்திருக்கின்றனர். 2வது வரைவை நோக்கும் போது அதில் முதலாவது வினாவை எடுத்துக்கொண்டோமாக இருந்தால் அவ்வினாவிற்கு 100 புள்ளிகள் வழங்கப்படுகின்றது என எடுத்துக்கொண்டால் அதில் 0க்கும் 25க்கும் இடைப்பட்ட புள்ளிகளை சுமார் 24% மாணவர்கள் பெற்றுள்ளனர். அதே போன்று 76க்கும் 100க்கும் இடைப்பட்ட புள்ளிகளை 5% மாணவர்களை பெற்றுக்கொண்டுள்ளனர். இவ்வாறு இந்த வரைவுகள் மூலம் உங்களுக்கு பல தகவல்களை பெற்றுக்கொள்ள முடியும். இது பரீட்சை திணைக்களத்தின் இணையதளத்தில் கடந்த வருடங்களின் போது செய்யப்பட்ட பகுப்பாய்வுகளை நீங்கள் அவதானித்து அவற்றிலிருந்து தரவுகளை பெற்றுக்கொள்ள முடியும். ඒ සමගම අප ජීව විද්‍යා විෂය සම්බන්ධව සාකච්ඡාවේ පළවෙනි අදියර නිමාවට පත් වෙනවා. මේව සාකච්ඡාවට සහභාගී වූවාට විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාවේ නියෝජිත කොමසාරිස් එස්.එස්. සමරසිංහ මහතාටත්
විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එම් සෙන්තිල්වදනි මහත්මියටත් ඩී.එස්.එන් නායක විද්‍යාලයේ ආචාර්යනී බී ගණේශදාස් මහත්මියටත් මාගේ ස්තුතිය පළ කර සිටිනවා. පළමු අධීරයේදී උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට එක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේත් විභාග දෙපාර්තමේන්තුවේත් සම්පත්දායකයින්ට ස්තුතිය පුද කරනවා. ආදරණීය සිසු දරුදැරියනි, ඔබට පළමු අධීරයේදී ඊටම පැහැදිලිව දැනෙන්නට ඇති කොයි ආකාරයෙන්ද ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සකස් වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි, ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපීමේදී දක්වන ලද අඩුපාඩු, මීට කලින් පිළිතුරු සැපයූ සිසුන් දක්වන ලද අඩුපාඩු මොනවද කියන කාරණාත් ඔබට දැනගන්න ලැබෙන්නේ නැතිය. ඒ වගේමයි පසුගිය වසරේ ප්‍රශ්න පත්‍රයේ විශ්ලේෂණයටත් ඔබේ අවධානය යොමු වෙන්නට ඇති. එවනම් ඔබ ඊටාම සැලකිලිමත් වෙනවා මේ කරුණු පිළිබඳව. මොකද ඔබ සාර්ථකව පිළිතුරු ලියන්න ඕන මෙවර විභාගයේදී. දෙවන අධීරයට දැන් සූදානම් වෙන්න. දෙවන අධීරයේදී පසුගිය වසරවල සිසුන් උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීමේදී දැක් වූ දුර්වලතා සැලකිල්ලට ගනිමින් ඔබව ඒ දුර්වලතා වලින් වළක්වන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්නට දෙවන අධීරයේදී සූදානම් වෙනවා. ඔබට එතකොට සාර්ථකව පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයට. මේ සඳහා එක්වෙන විද්වත් මඩුල්ල දැන් මම හඳුන්වා දෙන්නම්. කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එම්.ජේ.එස්. විජේරත්න මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙළුම් දේශප්‍රිය මහත්මිය, කොළඹ දේවි බාලිකා විද්‍යාලය ආචාර්යනී එන් කුලතිලක මහත්මිය, තවදුරටත් අප සමග රැඳී සිටිනවා කොළඹ ඩී.එස්.එන් නායක විද්‍යාලය ආචාර්යනී බී ගණේශදාස් මහත්මිය. හොඳයි. එහෙමනම් සිසු දරුදැරියනි, දැන් දෙවෙනි අධීරයේ සාකච්ඡාවට පෙර පරිදිම ඉතා උනන්දුවෙන් හොඳින් එකතු වන්න. මේ සාකච්ඡාව මෙහෙවන්නට ආරාධනා කරනවා සම්මානිත මහාචාර්ය එම්.ජේ.එස්. විජේරත්න මහත්මයාට. මුලින්ම සාකච්ඡා කරලා බලමු මෙම දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදී කාලය කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා. ඔබලා දැන්ටමත් දන්නවා මෙම දෙවැනි ප්‍රශ්න පත්‍රය පැය 3කින් සමන්විතයි. පැය 3ක් අවශ්‍ය වෙනවා ඒකට උත්තර දෙන්න. කොටස් දෙකකින් සමන්විතයි. A කොටස සහ B කොටස. A කියලා කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ එක ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙන්නේ. ඒකෙදී දැන්ටමත් දන්නවා ඔබලා ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න 4ම අනිවාර්යයි. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න 4ට පිළිතුරු ලිවීමේදී එක ප්‍රශ්නයකට විනාඩි 15ක් උපරිම වශයෙන් විනාඩි 20ක පමණ කාලයක් ගත කරයි කියලා. ඉතින් මේ ප්‍රශ්න 4ට සාමාන්‍යයෙන් පැයක් හෝ වැඩිම වුණොත් පැයකුත් විනාඩි 20ක කාලයක් තමයි ගත වෙන්නේ. ඒ සමගම දෙවැනි කොටස පාර්ට් B මෙතෙන්දී රචනා ප්‍රශ්න වලට තමයි පිළිතුරු සපයන්න ඕනේ. ප්‍රශ්න 6ක් තියෙනවා. ප්‍රශ්න 4ක් සඳහා පිළිතුරු සැපිය යුතුයි. මෙතෙන්දී එක ප්‍රශ්නයකට විනාඩි 25ක සහ 30ක ඒ අතර කාලයක් තමයි මිඩංගු කිරීම අවශ්‍ය වෙන්නේ. ඒ සමගම මේ කොටස් දෙකේ ප්‍රශ්නවලට ලකුණු ලැබෙන හැටිත් මම කියන්නම්. ස්ට්‍රක්චර්ඩ් එසේකට ව්‍යුහගත රචනා කොටසට ලකුණු හම් වෙන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 10 බැගින්. B කොටසේ රචනා ප්‍රශ්න වලට එක ප්‍රශ්නයකට ලකුණු 15 බැගින් තමයි හම් වෙන්නේ. නමුත් මේවා ලකුණු කරනකොට ව්‍යුහගත රචනාවල ලකුණු ලබා දෙන්නේ ලකුණු 100කින් එක ප්‍රශ්නයකට. ඒක ඊට පස්සේ අපි 10ට හරවනවා. රචනා ප්‍රශ්න වලට ලකුණු 150න් තමයි ලබා දෙන්නේ. ඒ නිසා තමයි මම මුලින්ම සඳහන් කළේ මේවට කාලය මිඩංගු කරනකොට ස්ට්‍රක්චර්ඩ් එසේ වලට විනාඩි 15ක 20ක කාලයක් සහ අනිත් එකට ලකුණු විනාඩි 25ත් 30ත් අතර කාලයක් මිඩංගු කරන්න ඕනේ කියලා. තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. මෙම රචනා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී ප්‍රශ්න 4යි පිළිතුරු ලියන්න ඕනේ. 6කින් 4ක් තෝරාගෙන 4ට වැඩිය ලියන්ට යෑමෙන් අපරාධේ කාලය නාස්ති කිරීමක් සිද්ධ වෙන්නේ.
මොකද කොහොම කළත් කොපමණ කීයකට උත්තර ලිව්වත් ලකුණු හම්බ වෙන්නේ ප්‍රශ්න 4කට විතරයි. එම නිසා ප්‍රශ්න 4කට වැඩිය ලිව්වොත් අපරාධේ කාලය නාස්ති කිරීමක් සිද්ධ වෙන්නේ. තවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී යම්කිසි කොටසකට පිළිතුරු දීම අපහසු නම් ඒකට කාලය මිඩංගු කරගෙන ඉන්න එපා ඊළඟ ප්‍රශ්නයට යන්න. ඒ ගිහිල්ලා ආපහු කාලය ඉතිරි වුණොත් නැවතත් අර මග ඇරලා ගිය ප්‍රශ්නයට පිළිතුරු සැපීම සඳහා ආපසු එන්න. දැන් මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය වලට පිළිතුරු සැපීමේදී එතනේ පිළිතුරු සැපයන්ට අපි ඉඩක් දීලා තිබෙනවා. එම ප්‍රශ්න පත්‍රයේ ඉඩක් තිබෙනවා. පිළිතුර සැපීම සඳහා ඒ ඉඩ ප්‍රමාණය ඉතාමත්ම ප්‍රමාණවත්. දැන් උදාහරණයකට මතක ඇති පසුගිය වසරේ ප්‍රශ්න පත්‍රය බැලුවොත් පළවෙනි ප්‍රශ්නේ C කොටසේ තුන්වෙනි ප්‍රශ්නයට තිබුණා සංයෝගාණුව පිළිබඳව කෙටි විස්තරයක් දෙන්න. එතන ප්‍රශ්න පත්‍රයේ තිබුණා ඉතා විශාල ඉඩ ප්‍රමාණයක්. පේලි 8ක් විතර. ඒ කියන්නේ එවැනි ප්‍රශ්නයකට විශාල ටිකක් දිග පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. තවත් ඉතාමත්ම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේදී සමහර වෙලාවට කියනවා පිළිතුරු කීයක් දිය යුතුද කියලා. සමහර වෙලාවට අහනවා මේ මොනවා හරි කරුණු දෙකක් කියන්නට. කොටස් දෙකක් නම් කරන්නට යනාදී වශයෙන්. ඒ අහලා තියෙන සංඛ්‍යාවටම පිළිතුරු සපයන්න ඕනේ. කරුණු දෙකක් සඳහන් කරන්න කියලා කිව්වොත් සඳහන් කළ යුත්තේ කරුණු දෙකක් විතරයි. මේ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ගැන කතා කරනකොට සමහර අය අතර පොඩි වැරදි අවබෝධයක් තිබෙනවා. වැරදි උත්තරවලට වැරදි පිළිතුරු වලට ලකුණු අඩු කරනවායි කියලා. එහෙම දෙයක් නෑ ඇත්ත වශයෙන්. නමුත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි හිතමු ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ කිසියම් වූ ප්‍රශ්නයකද පිළිතුරු දෙකක් අවශ්‍ය වෙලා තියෙන වෙලාවක ශිෂ්‍යයෙක් පිළිතුරු 3ක් ලියනවා. එයින් පිළිතුරු දෙකක් හරි එක පිළිතුරක් වැරදි. පිළිතුරු දෙකයි අහලා තිබුණේ. මෙයා 3ක් ලියනවා. 3න් දෙකක් හරි එකක් වැරදි. එතකොට මේ පේපර් එක ලකුණු කරන පරීක්ෂකවරයා හරි පිළිතුරු තෝරාගෙන ලකුණු දෙයි කියලා තමයි මේගොල්ලෝ හිතන්නේ. අපි හිතමු මෙහෙම ශිෂ්‍යෙක්. ඒ ශිෂ්‍යයා කරුණු දෙකක් ලියනවා. ඒ දෙකම නිවැරදි. එතකොට ඔබ හිතන්නේ මොකද්ද? වඩා දක්ෂ ශිෂ්‍යයා හරියටම කරුණු දෙක නිවැරදිව ලියනවා. අර ශිෂ්‍යයා තරම් දැනුම ඊතරම්ම නැති ශිෂ්‍යයෙක් එයා හරියටම දන්නේ පිළිතුරු දෙක මොකද්ද කියලා. එයා 3ක් ලියනවා. ඔය හරි ගියොත් හරි ගියාවි කියලා. දැන් මෙතෙන්දී අර හොඳ ශිෂ්‍යයාට අසාධාරණයක් නොවන පිණිස උපදෙස් දීලා තිබෙන්නේ අර පිළිතුරු 3ක් දීලා එක පිළිතුරක් වැරදි විදිහට ලියලා තියෙන ශිෂ්‍යයාට එක පිළිතුරකින් ලකුණු අඩු කරනවා. මේ අඩු කරන්නේ ඇත්තටම අර දක්ෂ ශිෂ්‍යයාට අසාධාරණයක් නොවන පරිදි. නැත්නම් අපි අර 3ක් ලියලා එකක් වැරදිච්ච ශිෂ්‍යයාටත් දෙකක් අහලා තියෙද්දි දෙකක් ලියලා නිවැරදි පිළිතුර දීපු ශිෂ්‍යයාටත් එක විදිය සැලකීමක් කරන්නේ. අන්න එය වැළැක්වීමට තමයි මෙය සිදු කරන්නේ. ඉතින් අර වැරදි ආකල්පයක් තියෙනවා නම් ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියනකොට ලකුණු අඩු කරනවා කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. So now I will tell all these things in English medium
for the benefit of the students who are doing this A-level examination, biology subject in English medium. Now first I will tell you how time should be effectively managed when answering the paper 2. Paper 2, you are given 3 hours to answer the question, question paper. So, this question paper consists of 2 parts. Part A, structured essay, part B is the essay. Now, how we are going to allocate time for these 2? For structured for structured essay questions, it is good if 15 to 20 minutes are allocated for each question. In that way, you will spend about 1 hour or maximum 1 hour 20 minutes to answer this part A, structured essay. When answering the essay questions, part B, you can utilize 25 to 30 minutes for each question, because there are 6 questions given in part B, where you have to answer only 4 questions. In part A, each question carries 10 marks. Part B, each question carries 15 marks. That is why I said that lesser number of time, it is good if you can spend a lesser amount of time when answering structured essay questions, 15 to 20 minutes and 20 to 25 minutes for when you are answering the essay questions. Answering the essay questions, I said that only 4 questions have to be answered. Answer only 4 questions. We have seen that sometimes the students answer 5 questions and it is just a waste of time, because by answering 5 questions they will not get extra marks. They will get marks only for 4 questions. So, if you spend time answering 5 questions, it is just a waste of time. When answering the structured essay question, if you think that one part is difficult to answer, without wasting time on that, just go to the next one. And if there is enough time, come back again and answer the question. And also I must say here that the space given in the structured essay to answer is sufficient for that answer. And for example, if we take the question 1 of last year's paper, part C 3, Roman 3. The question was to briefly describe what a zygosporangium is. So, there lot of space has been given. I can remember, I think about 8 lines had been given. So, there a large longer answer is expected. And also when answering these structured essay questions, I have to say another important thing. There most of the time the required number of answers are indicated. For example, state 2 features of this, like that. Name 2 phyla, like that, 2 or 3, there a specific number is given. Now, you have to remember that give exactly the required number of answers. If 2 are asked, give 2. Do not give more than 2. Now, there is a misconception among
many students that in the biology paper, for wrong answers, marks are reduced, which is a misconception, I would say. But there is a thing like this. If two answers are requested and let us say a student gives 3 answers, one is wrong. So, it is like that the examiner has to select what the correct answers are. Examiner is not there to select the correct answers and give marks. So, let us say there is another student who gives only 2 answers, both are correct. So, 2 answers are asked, he gives 2 answers, both are correct. The first student, 2 answers are asked, he gives 3, but 2 are correct, 1 is wrong. Now, see the difference. Do you think that both these students should get equal marks? The first student, he does not know properly, but the second student knows exactly what to write. So, to give justice to the second student who knows exactly the correct answer, we deduct marks for one answer, marks for one correct answer from the previous student's answer. That is, when 2 answers are asked and if the student writes 3 answers where one answer is wrong, then marks would be deducted for one correct answer. So, do not take it as deducting marks for wrong answers, but it is just to give justice to the good students.